වෘත්තාකර්ෂණ ශේෂ්ත්‍රය වීඩියෝ අංක 7 6 වීඩියෝ අංක 6 අවසාන තියරි පාර්ට් එක මාතෘකාව ලියා ගන්න. පෘථිවිය සමග කක්ෂගතව පවතින චන්ද්‍රිකාවක් පිළිබඳ අධ්‍යයනය. පෘථිවිය සමග කක්ෂගතව පවතින චන්ද්‍රිකාවක් පිළිබඳ අධ්‍යයනය. හරි, දැන් බලන්න මේ පැත්ත. දැන් හිතන්න මෙන්න මෙතන තියෙනවා ස්කන්ධයෙන් වෙච්ච අරේ ආර වෙච්ච පෘථිවිය. දැන් අපි හැමතිස්සෙම හිතනවා මේක ඒකාකාර ග්‍රහ වස්තුවක් කියලා. පෘථිවිය හරි චන්ද්‍රය හරි මොකක් හරි ග්‍රහ වස්තුවක්. එතකොට මෙයාගේ ස්කන්ධය වෙන්නේ කැපිටල් M, අරේ වෙන්නේ කැපිටල් R. ඔන්න ඒ පෘථිවියේ නැත්තම් ග්‍රහ වස්තුවේ ඕ කේන්ද්‍රයේ ඉඳලා සිම්පල් R දුරකින් තියෙන සිම්පල් M කියන ස්කන්ධය. දැන් හොඳට බලන්න මෙයා මගින් මෙයා මත ඇති කරනවනේ මේ විදියට බලයක්. ආකර්ෂණ බලයක්. ඒ ආකර්ෂණ බලය මොකද්ද? මෙයා මගින් මෙයා මත ඇති කරන බලය වෙන්නේ G බෙදීම R වර්ග. දැන් මේ චන්ද්‍රිකාව නැත්තම් වස්තුව නිශ්චලව තියෙනවා නම්, ඒ කියන්නේ නිකන් එකතන තියෙන හදනවා නම් මෙයා මගින් මෙයා මත මේ පැත්තට ඇති කරපු ගුරුත්වාකර්ෂණ බලය නිසා මෙයා ඇදගෙන වැටෙනවා. හැබැයි චන්ද්‍රිකාව පොළවට ඇදගෙන වැටෙන්නේ නැහනේ. අන්න ඒ ඇදගෙන නොවැටෙන්න තමයි මෙයා වෘත්තාකාර පතයක ඔය විදියට චලිත වෙන්නේ. එනවා චන්ද්‍රිකාවේ කක්ෂය ආරය. එහෙනම් මේ චන්ද්‍රිකාව අනිවාර්යෙන් කිසියම් v කියන ප්‍රවේගයකින් චලිත වෙන්න ඕන. ස්පර්ශීය වේගයකින් චලිත වෙන්න ඕන. දැන් හොඳට බලන්න. වස්තුව වෘත්තාකාර පතේ යන්න නම් අනිවාර්යෙන් සපුරාල යුතු අවශ්‍යතාවය මොකක්ද? එයාට තියෙන්න ඕන කේන්ද්‍ර අභිසාරී බලයක්. ඒ කියන්නේ කේන්ද්‍රයේ දෙසට බලයක් තියෙන්න ඕන. අන්නේ කේන්ද්‍ර අභිසාරී බලය mv වර්ග බෙදීම වලට සමාන වෙනවා. වෘත්ත චලිතයේදී යාන්ත්‍ර විද්‍යාවේ වෘත්ත චලිතයේදී එක ගන්න. එහෙනම් මෙන්න මේ වස්තුව මේ ආකාරයේ වෘත්තාකාර පතයක චලිත වෙන්න අවශ්‍ය කේන්ද්‍ර අභිසාරී බලය දෙන්නේ මෙයා මගින් මෙයා මත ඇති කරන ගුරුත්වාකර්ෂණ බලය. දැන් ස්පර්ශ වේගයක් තියෙනවා නම් අනිවාර්යෙන් යට කෝණික ප්‍රවේගයකුත් තියෙනවා. එහෙනම් ආවර්ත කාලයකුත් තියෙනවා. සංඛ්‍යාතයකුත් තියෙනවා. ඔබ දන්න දේවල් තියෙනවා ඔමේගා සමානයි 2πf. සංඛ්‍යාතය කියන්නේ තත්පරයේදී භ්‍රමණය වෙන වට ගණන. ඒ වගේම ඔබ දන්න එකක් තියෙන f සමාන 1/t. ආවර්ත කාලය කියන්නේ මොකද්ද? එක වටයකට ගත කරන කාලය. පෘථිවිය නම් ආවර්ත කාලය කොච්චරේ පෘථිවිය වට චන්ද්‍රයාගේ ආවර්ත කාලය අපිට ගන්න පුළුවන්. පෘථිවිය භ්‍රමණ ආවර්ත කාලය කොච්චර? එක වටයක් යන පැය 24ක් ගත වෙනවා. චන්ද්‍රයාට එක වටයක් යන ඒක තමයි අර දවස් 28ක් කියලා කියන්නේ. දැන් බලන්නකෝ. එතකොට F කියන්නේ තත්පරයකට භ්‍රමණය වෙන වට ගන්න ආවර්ත කාලය කියන්නේ එක වටයකට ගත කරන කාලය. F සමාන කැටි. එහෙනම් ඔමේගා සමානයි කවුද? 2π. F වෙනකොට කැටි දැම්මොත් 2π බෙදීම t. මෙන්න මේ සමීකරණ තුන ඔබ භ්‍රමණ චලිතයේදී ඉගෙනගෙන තියෙනවා. හරිනේ? මේකත් මෙතෙන්දී ඕන වෙනවා. ඉතින් අපි දැන් මෙතන මේ අපි හිතමු ස්පර්ශයේ වේගය හොයන්න යනවා කියලා. ඒතර වස්තුව චලිත වන වේගය v සොයන්නේ යන්නේ. ඔක පොදුයිනේ. දැන් මෙතනින් පස්සේ ගුරුත්ව ශේෂ්ත්‍රය වෙයි. ගුරුත්ව ශේෂ්ත්‍ර එකම කොටසයි මෙතන තියෙන්නේ. මෙයා මගින් මෙයා මත ඇති කරන බලය තමයි gmm බෙදීම r වර්ග. ඔය කැලල විතරයි උතන ගුරුත්ව ශේෂ්ත්‍ර විදියට තියෙන්නේ. එතනින් එහා කොටස් ගුරුත්ව ශේෂ්ත්‍ර නෙවෙයි. දැන් මේ v සෙවීම යාන්ත්‍ර විද්‍යාවේ වෘත්ත චලිතය. කොහොමද v සොයන්නේ? v සොයන්නේ මෙන්න මේ කේන්ද්‍ර අභිසාරී බලය සමාන වෙනෝනේ mv වර්ග බෙදීම r ට. එහෙනම් වෘත්තාකාර පතේ යාමට අපිට ලියන්න පුළුවන් කේන්ද්‍ර අභිසාරී බලය සමානයි කාටද? mv වර්ග බෙදීම r ට. ඉතින් කේන්ද්‍ර අභිසාරී බලය දෙන්නේ මෙයා මගින් මෙයා මත ඇති කරන ගුරුත්වාකර්ෂණ බලය මගින්. ඒතර කේන්ද්‍ර අභිසාරී බලය වෙන්නේ gmm බෙදීම r වර්ග. ඒක සමාන වෙනව කාටද? mv වර්ග බෙදීම r ට. මේ m ට මේ m කැපෙනවා. හැබැයි පුතේ මතක තියාගන්න කපන්න යන්න එපා විභාගෙදී. ඔබ ආදේශ කරන පිරිදි දැන් මම මෙතන මේ කපල පුරුදු කරාට ඔයගොල්ලෝ පුරුදු වෙන්නවත් එපා කපන්න. m ටීම් කැපෙනවා. මේක පැහැදිලි කරන්න කියලා දුන්නේ. ආදේශ කරන පීවරේදී කැපුවොත්
විභාගෙදී රචනා ප්‍රශ්න වලදී ලකුණු නැති වෙනවා. ඒකයි පුරුදු වෙන්න එපා කියලා කියන්නේ. මේ එක එකක් කැපෙනවා. එහෙනම් v සමාන එකකට. එක එකක් කැපෙනවා. ඒතර gm බෙදීම r. මෙතන වෙන්නේ gm බෙදීම r. ඒතර ඔය v සමාන වෙනවා gm බෙදීම r ගේ වර්ගමූලයට. දැන් එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ සමීකරණේ කටපාඩම් කරගෙන මතක තියාගන්න සමීකරණයක්ද කියලා. මතක තියෙනවා නම් හොඳයි. දැන් මේ වීඩියෝ එකෙන් පස්සේ කියලා දෙන්නේ බහුවර්ණ ගැටලු විසඳන වීඩියෝස්. බහුවර්ණ ගැටලු විසඳන වීඩියෝස්. ඒතර මේ බහුවර්ණ ගැටලු වලදී මේවා ලබාගෙන තියෙනවා. හැබැයි කටපාඩමෙන් දාලා නැහැ. එතකොට බහුවර්ණ ගැටලු වලදීත් මේක ගන්න පුළුවන්. ඉතින් මේක හිතෙන් මේ රූප සටහන හිතෙන් ඇඳලා මෙයා මගින් මෙයා මත ඇති කරන බලය කේන්ද්‍ර අபிසාරී බලය GMM බෙදීම R වර්ග. ඉතින් GMM බෙදීම R වර්ග සමාන වෙනවා MV වර්ග බෙදීම R ට. කේන්ද්‍ර අபிසාරී M කැපෙනවා R ට R කැපෙල කියලා V වර්ග සමාන GM බෙදීම R. එහෙනම් V සමාන වෙනවා GM බෙදීම R ගේ වර්ගමූල. ආයිසරයක් වීඩියෝ එකට නවත්තලා පිටිපස්සට ගිහිල්ලා ආයි මුල ඉඳලා එන්න. ඔන්න චන්ද්‍රිකාවේ කක්ෂීය වේගය සඳහා වන ප්‍රකාශන. දැන් මෙතනින් අපිට තවත් වැදගත් ප්‍රතිඵලයක් ලැබෙනවා. දැන් මේ කැපිටල් G නියතයි. කැපිටල් M නියතයිනේ. එහෙනම් V සමානුපාතික වෙනව කාටද? එකයට R ගේ වර්ගමූලට. එහෙනම් ඔයාලට තේරෙන්න ඕන කක්ෂයේ අරය දෙගුණයකින් වැඩි කරනවා නම් කක්ෂයේ වේගය මොකද්ද? මෙයා දෙගුණේ වැඩි කරනකොට මෙයා මුල දෙගුණේක අඩු වෙනවා. මොකද මේ දෙන්න අතර තියෙන ප්‍රතිලෝම වර්ගමූල සම්බන්ධය. මෙයා වැඩි වෙනකොට මෙයා අඩු වෙන්න ඕන. එතකොට මෙයා දෙගුණේ වැඩි වෙනකොට මෙයා අඩු වෙන්න ඕන කොච්චර ගුණයකින්ද? මූල දෙක ගුණයකින් අනිවාර්යයෙන්ම අඩු වෙනවා. ඔක තේරුම් ගන්න. තවත් දෙයක් මම කියලා දෙන්න යනවා ගැටලුවලදී අවශ්‍ය වෙන. මෙන්න මේ මතු පිට පෘෂ්ඨයේදී ගුරුත්වජ ත්වරණය පෘථිවිය නම් 10 කියලා අපි දන්නවා. නේ? ගැටලුවලදී අපිට ඕන වෙනවා. මතු පිටදී ගුරුත්වජ ත්වරණය සමාන වෙන්නේ gm බෙදීම r වර්ග. ගැටලුවලදී නිතරම ඕන වෙනවා. g සමානයි gm බෙදීම කැපිටල් r වර්ග. අණුව ඔය gm සමාන වෙනවා කාටද? මෙයා මේ පැත්තට ගේන්නේ g r වර්ග. නිසා gm සමානයි gr වර්ග නිසා මෙන්න මෙතෙන්ට ආදේශ කරන්න v සමානයි gm බෙදීම r ගේ වර්ගමූල නේ. ඒතර gm වෙනුවට දාන්න g r වර්ග බෙදීම r ගේ වර්ගමූල. මේවත් මතක තබාගත යුතු සමීකරණ නොවේ. අවශ්‍ය වෙලාවට ඕන වෙලාවක ගොඩනගා ගන්න රචනා ප්‍රශ්නකදී આવොත් අනිවාර්යයෙන්ම ඒ ප්‍රශ්නෙට පිළිතුර අනිවාර්යම රචනා ප්‍රශ්නකදී આવොත් නම් ප්‍රශ්නෙට පිළිතුර ගොඩනගා ගන්නම වෙනවා. හරි. වීඩියෝ එක නවත්තලා තව දෙසරයක් විතර බලන්න. හරිම සරලයි මේකේ යාන්ත්‍ර විද්‍යාව කොටස. ගුරුත්ව ශේෂ තියෙන්නේ මෙයා මගින් මෙයා මත බලය ඇති කරනවා විතරයි. හරි. ඇඳ ගන්න මේ රූප සටහන පොඩකින් මෙන්න මෙහෙම අඳින්න ඕන. වීඩියෝ එක නවත්තලා මේ රූප සටහන අතර මෙන්න මේ ටික ලියා ගන්න අවශ්‍ය නම් විතරක්. මේවා දන්නව නම් ලියන්න ඕනේ නැහැ. මොකද ඊළඟ කොටසට මේක ඕන වෙන්නේ. මේවා දන්නව නම් ලියන්න ඕනේ නැහැ. චොට්ටක් මතක නැහැ වගේ නම් මේක ලියා ගන්න. රූපය ඇඳලා මේක මේ රූපය ඇඳ ගන්න වීඩියෝ එක නවත්තලා මේකත් සටහන් කර ගන්න. චන්ද්‍රිකාව අරය සිම්පල් R වල. චන්ද්‍රිකාව අරය සිම්පල් R. චන්ද්‍රිකාව හරි ලියන්න. චන්ද්‍රිකාව අරය සිම්පල් R වන වෘත්තාකාර පතයක චලනය වන්නේ සිතමු. චන්ද්‍රිකාව අරය සිම්පල් R වන වෘත්තාකාර පතයක චලනය වන්නේ සිතමු. වෘත්තාකාර පතයක චලනය වන්නේ සිතමු. එම වෘතයේ චලිත වීමට අවශ්‍ය කේන්ද්‍ර අභිසාරි බලය ලබා දෙන්නේ ග්‍රහ වස්තුව මගින් සිම්පල් M මත ඇති කරන. ඒතර මේ සිම්පල් M ස්කන්ධය තමයි චන්ද්‍රිකාවේ. හරිනේ. සිම්පල් M මත ඇති කරන ගුරුත්වාකර්ෂණ බලය මගිනි.
ගුරුත්වාකර්ෂණ බලය මගිනි. හරි චුටි තරුවක් දාලා ගන්න. එහෙම චන්ද්‍රිකාවේ කක්ෂීය වේගය එළිරක් ස්පර්ශීය වේගය v සොයමු. හරි දැන් වීඩියෝ එක නවත්තලා අර v සෙවීම යටතේ තියර ටික v සෙවීම කියලා ලියන්න ඕනේ දැන් ලියුවනේ. වීඩියෝ එක නවත්තලා v සෙවීම යටතේ තියර ටික සටහන් කරගන්න. v සෙවීම යටතේ තියර ටික සටහන් අර v සමාන gm බෙදී මාර්ගයේ වර්ගමූලයක් කොට කරගන්න. ඊට පස්සේ අර අමතර ටිකක් සටහන් කරගන්න v සමාන gm බෙදී gr වර්ග බෙදී මාර්ගයේ වර්ගමූල කියලා. හරිනේ. හරි ඊළඟට යන්නේ මෙයා භ්‍රමණය වෙන කෝණික ප්‍රවේගය සහ ආවර්ත කාලය සඳහා ප්‍රකාශන ලබා ගන්න. මේක හරියට වැදගත්. අපි දන්නවනේ පුතේ v සමානයි r නේ? v සමානයි r. අපි දන්නවා කේන්ද්‍ර අபிසාරී බලය F නම් F සමානයි mv වර්ග බෙදීම r නේ. v වෙනකොට r දැම්මොත් m r වර්ග ඔමේගා වර්ගනේ. r වර්ග ඔමේගා වර්ග බෙදීම r. එක r එකට එක r එකක් කැපිලා ගිහිල්ලා. ඔය කේන්ද්‍ර අபிසාරී බලය සමාන වෙනවා mr ඔමේගා වර්ග. මේක දන්නවද නැද්ද? දන්නවා ඇති. ඉතිවෘත්ත චලිතය දැනගෙන තියෙනුනේ මතක නැති දරුවෝ ඉන්නවනම් මෙන්න මේකත් පොඩ්ඩක් සටහන් කරගන්න. හරි. දැන් බලන්නකෝ. දැන් මම යනවා චන්ද්‍රිකාවේ චලිත වන කෝණික ප්‍රවේගය සහ ආවර්ත කාලය සොයන්න. එහෙනම් තරුවක් දාලා මෙහෙම ලියන්න. චන්ද්‍රිකාව චලිත වන වෘත්තාකාර පතේ කෝණික ප්‍රවේගයේ ඔමේගා සහ ආවර්ත කාලය එළිරක් කාලාවර්තය කැපිටල් T සෙවි. ආවර්ත කාලය නැත්නම් කාලාවර්තය වෙන්නේ නැහැ. ආවර්ත කාලය වරණතුලේ එළිරක් කාලාවර්තය වරණතුලේ T සෙවීම. හරි. දැන් පුතේ මේ අපි දන්නවා මෙයා වෘත්තාකාර පතේ චලිත වෙන්න අවශ්‍ය කේන්ද්‍ර අபிසාරී බලය දෙන්නේ මෙයා මගින් මෙයා මත ඇති කරන බලය මගින් ගුරුත්වාකර්ෂණ බලය. ඒක අපි දන්නවා gmm බෙදීම r වර්ග කියලා. එහෙනම් අතර අර වගේම ලියන්න පුළුවන්. වෘත්තාකාර පතේ යාමට ඔය කේන්ද්‍ර අபிසාරී බලය වෙන්නේ gmm බෙදීම r වර්ගෙන්. මේ කක්ෂය අරේ වෙන්නේ r. gmm බෙදීම r වර්ග සමාන වෙනවා මෙයාගේ mv වර්ග බෙදීම r වෙනකොට කේන්ද්‍ර අபிසාරී බලය අපි දානවා mr ඔමේගා වර්ග. ඒතර මේ m ට මේ m කැපින ඔයගොල්ලෝ කපන්න එපා. r ගණේ මේ පැත්තට කියන්නේ. ඒතර ඔමේගා වර්ග සමාන වෙනවා gm බෙදීම r ගණේ. එහෙනම් මෙතන ඔමේගා සමාන වෙනවා gm බෙදීම r ගණේ වර්ගමූලයට. ඔක සම්මත සමීකරණයක් නෙවෙයි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මෙතන ආවනේ gm බෙදීම r ගණේ සමාන ඔමේගා වර්ග. මම ආයෙත් ගන්නම් මේ. ඒතර gm බෙදීම r ගණේ සමාන වෙනවා ඔමේගා වර්ගනේ. මෙතනින් අපිට ලියන්න පුළුවන් නේද? t සමානයි 2π ට ඔමේගා 90. ඔමේගා වෙනුවට ලියන්න පුළුවන් 2π බෙදීම t නේ. ඔමේගා කියන්නේ 2π බෙදීම t. එන ඔමේගා වර්ග වෙනුවට මෙතන ආදේශ කරන්න. gm බෙදීම r ගණය සමාන වෙනවා. ඔමේගා කියන්නේ 2π බෙදීම t. මෙතන ආදේශ කරන්න. එතකොට ඔමේගා වර්ග කියන්නේ 2π බෙදීම t ගේ වර්ග කියලා. එහෙනම් මෙතන නපතේ gm බෙදීම r ගණය සමාන වෙනවා 4π වර්ග බෙදීම t වර්ග. හරිම සරලයි. දැන් මෙතන t වර්ග උක්ත කරා. t වර්ග උක්ත කරන්න කොහොමද t වර්ග උක්ත වෙන්නේ? t වර්ග මේ පැත්තට ගෙන මේකළු මේ පැත්තට. 4π වර්ග r ගණය. 4π වර්ග r ගණය බෙදීම gm මේ පැත්තට ගෙන. කැපිටල් G කැපිටල් M. දැන් මේකත් පුතේ සම්මත සමීකරණයක් නෙවෙයි. ඉතින් මීට කලින් ආපු විභාග ගැටළු වලදීත් ඇත්තටම අහලා තියෙනවා. මෙතන 4 කියන්නේ 4 5 කියන්නේ මේ G සහ කැපිටල් M දීලා කක්ෂය අරේ දීලා ආවර්ත කාලය ගන්න. නැත්නම් GM වෙනුවට දෙන්න පුළුවන් තව එකක් තියෙනවා. මොකද්ද? GM වෙනුවට දෙන්න පුළුවන් මත පිට පෘෂ්ඨයේ ගුරුත්වාකර්ෂණයේ G සමාන වෙනවා
GM බෙදීම කැපිටල් R වර්ග. ඔය GM ගුණිතය වෙනකොට GR වර්ග දාලා මේ පැත්තට දාලා අපිට ඕන මෙතන ආදේශ කරන්න පුළුවන් නේ. එතන T වර්ග සමාන වෙනවා 4යි 5 වර්ග R ගණයේ බෙදීම GR වර්ග. දැන් බලන්න මොනවද අවශ්‍ය දත්ත? 4 දන්නවා 5 දන්නවා. පෘථිවිය ගුරුත්වාකර්ෂණ ත්වරණය දන්නවා පෘථිවිය මත පිට පෘෂ්ඨය. පෘථිවිය අරය සාමාන්‍ය 6400 කිලෝමීටර වගේ. ඒ ඔක්කොම දන්නවනම් කක්ෂයේ අරය දන්නවනම් අපිට මේකට ආදේශ කරලා ඔය ආවර්ත කාලය හොයාගන්න පුළුවන්. නැත්නම් ආවර්ත කාලය දන්නවනම් කක්ෂයේ අරය හොයාගන්න පුළුවන්. ඒ කොහොමද? ආවර්ත කාලය දන්නවනම් කක්ෂයේ අරය කොහොමද හොයාගන්නේ? ඉතින් මෙයා දන්නවනම් මෙයා ආදේශ කළා මෙයා ගන්න. දැන් ආවර්ත කාලයක් හොයාගන්නේ කොහොමද? සමහර වෙලාවට අපිට දෙනවා මෙන්න මෙහෙම. දිනකට දසවතාවක් ඔන්න පෞගේ එක විභාග ගානක දීලා තිබුණා. චන්ද්‍රිකාවක් දිනකට දසවතාවක් පෘථිවිය වටා ගමන් කරනවා. එතකොට එයාගේ ආවර්ත කාලය කොච්චරද? දිනකට දසවතාවක් කියන්නේ දින එකක් කියන්නේ පැය 24යි. එන පැය 24කට වට කීයද? 10යි. දිනකට දසවතාවක්. ඒ කියන්නේ පැය 24කට වට 10යි සිංහලෙන් හිතා. එහෙනම් මට කියන්න වට එකකට පැය කොච්චරද? 24 බෙදීම 10යි පැය. ඒ කියන්නේ පැය 2.4යි ආවර්ත කාලය. එහෙනම් ආවර්ත කාලය සමාන වෙනවා පැය 2.4යි ගැටලුවේ. ඒ ගැටලුවේ තියෙන්නේ දිනකට දසවතාවක් චන්ද්‍රිකාවක් පෘථිවිය වටා ගමන් කරනවාලු. ඉතින් දිනක් කියන්නේ පැය 24යි. ඉතින් පැය 24ට වට 10යි. වට එකක් කියන්නේ කොච්චර? වට එකකට යන කාලය 24 බෙදීම 10යි. එතකොට වට එකකට යන කාලය තමයි ඒ කාවලාවර්තය. එහෙම නැත්නම් පුතේ ආවර්ත කාලය කියලා කියන්නේ. ඉතින් ඔය විදිහට ගන්න පුළුවන්. තව ඊටාම වැදගත් දෙයක් මෙතන තියෙනවා. ඒක මම පැහැදිලි කරන්න ඕන. පැහැදිලි කරමු ඉස්සලා මේ ටික සටහන් කරගෙන. ඉතින් මම හයි ස්පීඩ් කියලා දුන්නේ මේකෙන් කියාගෙන ගියේ. ඉතින් නැවත වතාවක් මේක කියලා දුන්නත් මේ ටිකම තමයි කියන්න තියෙන්නේ. හොඳම දේ වීඩියෝ එකයි මුලට ගන්න. මුලට කියන්නේ මේ කොටසේ මුලට ගන්න, මෙතෙන්ට ගන්න. මෙතෙන්ට අරගෙන නැවත වතාවක් ඔය ටික කියාගෙන යන්න. එහෙනම් අපි ලිව්ව මට තියෙන ඔමේගා සහ T සෙවීම කියලා රූපය ඇඳලා මේ ටික සටහන් කරගන්න වීඩියෝ එක නවත්තලා ආයි වීඩියෝ එක නවත්තලා මේ ඔක්කොම ටික සටහන් කරගන්න. වීඩියෝ එක නවත්තන්න. වීඩියෝ එක නවත්තලා ඔය ඔක්කොම ටික සටහන් කරගන්න. අර නෝට් කියන එක එපා. නෝට් කියන එක එපා. නෝට් කියන එක අර ඊටු ටික සටහන් කරගන්න. අර ඒ ටික සටහන් කරගෙන නෝට් කියලා මෙහෙම ලියන්න. නෝට් කියලා ලියන්න. නෝට් කියලා ලියන්න. චන්ද්‍රිකාවක් දිනකට දසවතාවක් පෘථිවිය වටා භ්‍රමණය වන්නේ නම් චන්ද්‍රිකාවක් දිනකට දසවතාවක් පෘථිවිය වටා භ්‍රමණය වන්නේ නම් ආවර්ත කාලය සොයමු. ආවර්ත කාලය සොයමු කියන වීඩියෝ එක නවත්තලා මේක සටහන් කරගන්න. වීඩියෝ එක නවත්තලා මේක සටහන් කරගන්න. හරි. තව වැදගත් දෙයක් කියලා දෙන්න යන්නේ. පුතේ බහුවර්ණ ගැටලු සඳහා ඉතාමත්ම වැදගත් දෙයක් කියලා දෙන්න යන්නේ. දැන් ඔයාට ආවනේද දැන් ටිකට කලින් සමීකරණයක් T වර්ග සමානයි 4යි 5 වර්ග R ගණයේ බෙදීම GM කියලා. හරිද සමීකරණය? හරි. දැන් පුතේ හොඳට බලන්න 4 නියතයිනේ අපි දන්නවනේ. 4 කියන්නේ කොහොමත් නියතයි. 5 කියලා කියන්නේ නියතයි. G කොහොමත් නියතනේ විශ්ව නියතයක්. මෙයා කවුරුවත් මතන දාපවතින විශ්ව නියතයක්. පෘථිවි ස්කන්ධ නියතයි. ඔය ඔක්කොම නියත නම් T වර්ග සමානුපාතික වෙනව නේද පුතේ R ගණයට? මෙන්න මේක මතක තියාගන්න ඕන බහුවර්ණ ගැටලු විසඳීම සඳහා. ඒ කියන්නේ ආවර්ත කාලයේ වර්ගයේ පුතේ සමානුපාතික වෙන්නේ කක්ෂය අරය ගණයට. දැන් ඔයා නිකමට හිතන්න කක්ෂයේ අරය 4 ගුණයකින් වැඩි වුණා නම් මෙයා කී ගුණයකින් වැඩි වේද? මේක සම්පූර්ණ ගණිතය. ඔන්න එක සැරයයි කියන්නේ හොඳට කියලා දෙනවා. අහගෙන ඉන්න අවධානය යොමු කරන්න. ඒ වගේම තමයි තේරුනේ නැත්නම් වීඩියෝ එක ආයෙත් වතාවක් බලන්න. මේ ගණිත සංකල්පයක් කියලා දෙන්නේ. ෆිසික්ස් කරන ඔයගොල්ලෝ ගණිතය දන්නවනේ. 7 ශ්‍රේණිය 8 ශ්‍රේණිය වගේ ගණිතය. හරි බලන්නකෝ. පුතේ මෙන්න මෙයා 4 ගුණයකින් වැඩි කරොත් මේ සම්පූර්ණ එක කොච්චර ගුණයකින් වැඩි වෙනවද?
R 4 ගුණයකින් වැඩි වෙනකොට මෙතන තියෙන R ගේ ගණේ. එහෙනම් R 4 ගුණයකින් වැඩි වෙනකොට R ගණේ වැඩි වෙනවා 4 ගණය. 4 ගණය කියන්නේ 4 වරක් 4 16, 16 වරක් 4 64යි. ඒතර R ගණේ 64 ගුණයකින් වැඩි වෙනවා නම් මෙන්න මෙයා මොකක්ද වෙන්නේ? ඉතින් මේ පැත්ත 64 ගුණයකින් වැඩි වෙනවා නම් මේ සම්පූර්ණ පැත්තත් 64 ගුණයකින් වැඩි වෙනවා. ඒතර t වර්ග අගය 64 ගුණයකින් අනිවාර්යෙන් වැඩි වෙනවා. එම නිසා මට කියන්නේ t වැඩි වෙන්නේ කොච්චර ගුණයකින්? මේ සම්පූර්ණ එක 64 ගුණයකින් වැඩි වෙන්න. මෙයා වැඩි වෙන්න ඕනේ 74 වර්ගමූලෙන්. ඒ කියන්නේ එයා වැඩි වෙනවා අපතේ කී ගුණයකින්ද? 8 ගුණයකින්. එතකොට මේ සම්පූර්ණ එක දැන් නිකම් හිතන්න මෙයා 8 ගුණයකින් වැඩි කරොත් 8 වර්ගය 64 ගුණයකින් මෙයා වැඩි වෙනවා. එහෙනම් මෙයා 64 ගුණයකින් වැඩි වෙන්න. මේ සම්පූර්ණ එක වැඩි වෙන්න ඕනේ 8 ගුණයකින්. තව එකක් ඕන අපිට ගන්න පුළුවන්. R දෙගුණයකින් වැඩි වෙනවා නම් මට කියන්න t කී ගුණයකින් වැඩි වෙනවද? ඒක එක සැරේට හිතන්න. මෙයා දෙගුණෙන් වැඩි වෙනකොට මේ සම්පූර්ණ එක වැඩි වෙන්නේ දෙකේ ගණය. දෙකේ ගණය කියන්නේ 8යි. එහෙනම් t වර්ග වැඩි වෙන්නේ 8 ගුණයකින්. එහෙනම් t වැඩි වෙන්නේ කොච්චර ගුණයකින්ද? 8 මූල. 8 මූල කියන්නේ 4 වරක් 2 නේ 8 කියන්නේ. ඒතර 4 වරක් 2 කියන්නේ 4 වර්ගමූල 2යි. 2යි මූල 2 ගුණයකින් වැඩි වෙනවා. එහෙනම් එහෙම නෝනා වැඩි වෙන්නේ 2යි මූල 2 ගුණයකින්. දුකේ අනිත් පැත්ත ගන්න පුළුවන්. දැන් r ගණයේ සමානුපාතිකනේ t වර්ගයට. t දෙගුණයකින් වැඩි කරනවා නම් දැන් මම t ගන්නම් 4 ගුණයකින්. t 4 ගුණයකින් නැත්නම් 8 ගුණයකින්. t 8 ගුණයකින් වැඩි කරනවා නම් r වැඩි වෙන්නේ කී ගුණයකින්? මෙයා 8 ගුණයකින් වැඩි කරනකොට මේ සම්පූර්ණ එක වැඩි වෙන්නේ 8 වර්ග 64. එහෙනම් r ගණයේ වැඩි වෙන්නේ 64 ගුණයකින්. එහෙනම් r වැඩි 64 ඝනමූල කියලා කියන්නේ 4යි. දැන් අපි මෙහෙම ගත්තොත් ආවර්ත කාලයේ දෙගුණයකින් වැඩි වෙනවා නම් මොකද වෙන්නේ? r කී ගුණයකින් වැඩි වෙනවා? මෙයා දෙගුණෙන් වැඩි වෙනකොට මේ සම්පූර්ණ එක වැඩි වෙනවා දෙකේ වර්ගය 4 ගුණයකින්. එහෙනම් r ඝණය වැඩි වෙන්නේ 4 ගුණයකින් නම් r වැඩි වෙන්නේ 4 ඝනමූලය. 4 ඝනමූලය කියන්නේ 4 3න් එක් වෙනි බලයෙන් තමයි වැඩි වෙන්නේ. ඉතින් ඕවා හරිම සරලයි. ඉතින් සරල උදාහරණයක් ගත්තොත් අරය r වෙනකොට කක්ෂ ආවර්ත කාලයේ t නම් අරය 2යි r වෙනකොට ආවර්ත කාලය කොච්චර? අරය r වෙනකොට ආවර්ත කාලයේ t නම් අරය 2යි r වෙනකොට මෙයා 2 වැඩි වෙනකොට 8යි. මෙයා 2යි මූල 2 ගුණයක වැඩි වෙනවා. එහෙමනොත් ආවර්ත කාලය වෙන්නේ 2යි මූල 2යි t කියලා. වීඩියෝ එක නවත්තන්න. නවත්තලා මුල ඉඳලා ආයෙත් ඔක හොඳට තේරුම් ගන්න. දෙතුන් සැරයක් තේරුම් ගන්න ගමන්ම සටහන් කරගමු. දැන් වීඩියෝ එක දඩස් ගාලා නවත්තන්න. වීඩියෝ එක නවත්තලා ඊටා වැදගත් කියලා මෙන්න මේ ටික සටහන් කරගන්න. වීඩියෝ එක නවත්තලා තමයි ඔක සටහන් කරගන්න ඕන. ඊළඟට ලියා ගන්න ඊළඟ අනුමාත්‍රකාව. කක්ෂගතව පවතින චන්ද්‍රිකාවක් සතු ශක්තිය. කක්ෂගතව පවතින චන්ද්‍රිකාවක් සතු ශක්තිය. right. මේකත් ඉතාම වැදගත් මාතෘකාවක්. මෙතන මම ඔයගලන්ට ගන්නනවා චාලක ශක්තිය, විභව ශක්තිය සහ චන්ද්‍රිකාවේ චාලක ශක්තිය. kinetic energy EK ඊට ආගේ ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය EG සහ මුළු ශක්තිය E සඳහා ප්‍රකාශන ගන්න. තවදගත් ප්‍රකාශන ටික. ප්‍රති මේ කක්ෂගතව පවතින චන්ද්‍රිකාවක වේගයක් තියෙනවා නම් චාලක ශක්තියක් අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් චාලක ශක්තිය වෙන්නේ හැමතිස්සෙම භාගය mv වර්ගනේ. ඕනම වස්තුවක චාලක ශක්තිය වෙන්නේ පුතේ භාගය mv වර්ගනේ. ඒක වෙනසක් නේ. ඕනම වස්තුවක චාලක ශක්තිය වෙන්නේ භාගය mv වර්ගනේ. ඉතින් චාලක ශක්තිය හොයාගන්න මෙයාගේ චන්ද්‍රිකාවේ ස්කන්ධය දාන්න නිසා ප්‍රවේගය හොයාගත්තා නම් හරි. ඉතින් වේගය හොයාගන්නේ කොහොමද? අර ඉස්සලා කියලා තුනවා මේ කේන්ද්‍ර අபிසාරී බලය වෙන්නේ gmm බෙදීම r වර්ග. මෙයාමගෙන් මෙයා මත මේ පැත්තට ඇති කරන බලය gmm බෙදීම r වර්ග. ඉතින් ඔය කේන්ද්‍ර අபிසාරී බලයේ gmm බෙදීම r වර්ග සමාන වෙනවා mv වර්ග බෙදීම r ට. m ට m කැපෙනවා r ට r කැපෙනවා. එහෙනම් v සමානයි කවුද? v සමාන වෙනවා. m ට m කැපෙනවා r ට r කැපෙනවා v සමාන වෙනවා gm බෙදීම r ගේ වර්ගමූලයට.
ඒක අපි කලින් හොයාගත්ත එකනේ. v සමානයි GM බෙදීම r ගේ වර්ගමූලය මේක ඉස්සරහට තෝරන වැදගත්. එහෙනම් මෙතන චාලක ශක්තිය EK සමාන වෙනවා. භාගයේ වාරයක් m වාරයක් v වර්ග කවුද? v වර්ග කියන්නේ මේ වර්ගමූලය වර්ග කියන්නේ GM බෙදීම r. ඔන්න එහෙනම් චන්ද්‍රිකාවක් සතු චාලක ශක්තිය සඳහා ප්‍රකාශනයක් එනවා. GMM බෙදීම 2r කියලා. මේකත් මතක තියාගන්න කටපාඩම් කරගන්න සමීකරණයක් නෙවෙයි. චන්ද්‍රිකාවක් සතු චාලක ශක්තිය වුණා මෙන්න මේක හිතේ තියෙන්න ඕන. මෙයා නිසා මෙයා මත බලය නිසා කේන්ද්‍ර විසාරී බලයෙන් v වර්ග බෙදීම r. ඒ අනුව v ගියගේ හොයාගන්න. නේ? v ගියගේ හොයාගෙන මෙතන චාලක ශක්තිය භාගයේ v වර්ග කියලා දාලා අපිට මේක ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හරිනේ? මට කියන්න මෙයාගේ ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය Eg නම් ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය ගන්න විදිය නම් වීඩියෝ අංක 3 දී සහ 4 දී ගොඩක්ම පැහැදිලි වෙන්නේ නැති. ඉතින් මෙයා නිසා මෙතන විභවය තමයි ඍණ GM බෙදීම r. ඉතින් m ස්කන්ධයක විභව ශක්තිය හොයාගන්න. m ගේ වැඩි කරන්නේ නම් මෙතන විභව ශක්තිය වෙන්නේ ඍණ GM බෙදීම r තමයි විභවය ස්කන්ධය වැඩි කරනවා. මේක නම් අමාරු එකක් නෙවෙයි. මට කියන්න පුතේ ඔය චන්ද්‍රිකාව සතු මුළු ශක්තිය කොහොමද ගන්නෙ? චන්ද්‍රිකාව සතු මුළු ශක්තිය කොහොමද ගන්නේ? මෙයාට චාලක ශක්තියක් තියෙනවා. මෙයාට ගුරුත්වාකර්ෂණ විභව ශක්තියක් තියෙනවා. ඉතින් මුළු ශක්තිය කියන්නේ චාලක ශක්තිය ගුරුත්වාකර්ෂණ විභව ශක්තියේ එකතුවට. ඉතින් චාලක ශක්තිය කියන්නේ EK. ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය කියන්නේ EG. ඉතින් මුළු ශක්තිය E සමාන වෙනවා. මෙන්න චාලක ශක්තිය GMM බෙදීම 2r නේ. GMM බෙදීම 2r. විභව ශක්තිය ඍණාගයක්. ඍණ GMM බෙදීම r. මේක සුළු කරොත් මෙතන 2r පොදුයි. මෙතන GMM. මෙතන දෙකෙන් වැඩි වෙනවනේ. GMM ඍණ 2යි GMM කියන්නේ. ඍණ 2යි GMM ගෙන් GMM අඩු කරාම ඍණ GMM. පුතේ මුළු ශක්තිය ඍණ GMM බෙදීම 2r. මෙතන අතිශය වැදගත් සංසිද්ධියක් ඇවිල්ලා තියෙනවා. චන්ද්‍රික කක්ෂගත වෙලා තියෙන කියන්නේ ග්‍රහ වස්තුවක් සමග නැත්නම් පුතේ පෘථිවිය සමග කක්ෂගත වෙලා තියෙන චන්ද්‍රිකාවක සම්පූර්ණ ශක්තිය පුතේ ඍණයි. ඔය චන්ද්‍රිකාවක් සතු සම්පූර්ණ ශක්තිය ඍණයි කියන එකේ තේරුම මොකක්ද? හරි මම ඒක කියලා දෙන්නම් ඉස්සෙල්ලා මේ ටික සටහන් කරගත්තට පස්සේ දැන් තඩස් කාලා වීඩියෝ එක නවත්තලා රූපය අඳ ගන්න මේක ගන්න චාලක ශක්තිය ලය ගන්න ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය ලය ගන්න මුළු ශක්තිය ලය ගන්න වීඩියෝ එක නවත්තලා ඔය ඔක්කොම ටික ලය ගන්න. හරිනේ තප්පරයයි. දැන් බලන්න. පුතේ මෙන්න මෙතන කතන්දර ගොඩක් තියෙනවා. පුතේ චාලක ශක්තියයි මුළු ශක්තිය අතර සම්බන්ධයක් ගන්න පුළුවන්. ඒ කොහොමද? චාලක ශක්තිය මුළු ශක්තිය අතර සම්බන්ධය ගන්න කොහොමද? පුතේ මෙන්න මෙතනින් අපිට ගන්න පුළුවන් මෙන්න මේ GMM බෙදීම R වෙනුවට. GMM බෙදීම R කියන්නේ 2යි කියන්නේ. ඒ GMM බෙදීම R කියන්නේ 2යි කියන්නේ. එහෙනම් මෙතන E මේ GMM බෙදීම R වෙනුවට අපි දානවා GMM බෙදීම නැත්නම් GMM බෙදීම 2r වෙනුවටම බලන්න මේ GMM බෙදීම 2r වෙනුවට දාන්න පුළුවන් EK. ඉතින් මේ GMM බෙදීම 2r වෙනුවට දාන්න පුළුවන් EK. එහෙනම් මුළු ශක්තිය E සමානයි ඍණ වාරයක් EK නේ. අන්න තවත් වැදගත් ප්‍රතිඵලයක් ආවා. චන්ද්‍රිකාවක් සතු මුළු ශක්තිය සමාන වෙනවා චාලක ශක්තියේ ඍණාගයට. ඒ කියන්නේ චාලක ශක්තිය ජූල් 75000යි නම් මුළු ශක්තිය වෙන්නේ ඍණ 75000 ජූල්. හරිද? ඔය මුළු දැන් ශක්තිය ඍණ වෙන්නේ නැහැ නේ අපි දන්නවා. නමුත් විභව ශක්තිය ඍණ කියන එකේ අදහසක් තියෙනවා. ඒ අදහස පැහැදිලි කරනවා ඊළඟට. ඊළඟ කතන්දරේ මෙන්න මෙතන මේ ඍණ GMM බෙදීම R වෙනුවට දාන්න පුළුවන්. ඍණ GMM බෙදීම R වෙනුවට දාන්න පුළුවන් EG නේ.
ඍණ GMM බෙදීම ආරෙන්න දාන්න පුළුවන් EG. එහෙනම් මුළු ශක්තිය සමානයි. මේ ඍණ GMM බෙදීම මේ R වෙනුවට EG දැම්මොත් මෙතන එන්නේ EG බෙදීම 2යි. එහෙනම් මුළු ශක්තිය කියන්නේ චාලක ශක්තිය ඍණාගය. විභව ශක්තිය නම් හරියටම භාගයක්. දැන් ඉතින් ඔය විදිහට විභව ශක්තිය චාලක ශක්තිය අතර සම්බන්ධය ගන්න පුළුවන්. මට කියන්නේ චාලක ශක්තිය විභව ශක්තිය අතර සම්බන්ධ. මෙතන EG මේ ඍණ GMM බෙදීම R වෙනුවට ඍණ G දෙක මේ පැත්තට කියන්නේ GMM බෙදීම R කියන්නේ 2යි කියන්නේ දෙක මේ පැත්තට කියන්නේ මේ GMM බෙදීම R කියන්නේ දෙක මේ පැත්තට කියන 2යි කේ. එහෙනම් GMM බෙදීම R වෙනුවට 2යි කේ දැම්මොත් මෙතන එනවා ඍණ 2යි EG කිය. නැත්තම් මේකයි සමාන කරන්නත් පුළුවන්. EG සමානයි 2යි ඍණ EK EG නෙවෙයි 2යි EK. ඕක ඉතින් ගන්න. චුටිතරවක් දාලා මෙන්න මේ තුනත් පොඩ්ඩක් සටහන් කරගන්න. හරි වීඩියෝ එක නවත්තලා සටහන් කරගන්න. දැන් හරි තාම වැදගත් කතන්දරේ කියලා දෙන්නේ. චන්ද්‍රිකාවක් සතු මුළු ශක්තිය ඍණ. චුටිතරවක් දාලා මෙහෙම ලියා ගන්න. චන්ද්‍රිකාවක් සතු මුළු ශක්තිය ඍණාගයකි. මින් අදහස් වන්නේ හරි දැන් මේ පැත්ත බලන්න දැන් රතු පෑනෙන් තමයි ඊටු ටික ලියන්න වෙන්නේ. පුතේ විභවය අර්ථ දැක්වේ කොහොමද? 1 කිලෝග්‍රෑම් ස්කන්ධයක් අනන්තයේ සිට ගෙනීමේදී ශේෂ්ත්‍රයට එරෙහිව කරන කාර්ය ප්‍රමාණය කියලා. එහෙනම් පුතේ විභව ශක්තිය ඍණයි කියන්නේ එතන ඇති වෙන්නේ ආකර්ෂණ බලයක්. එතකොට කාර්ය කරන ශේෂ්ත්‍රය මගින්. පුතේ මේ චන්ද්‍රිකාව සතු මුළු ශක්තිය ඍණ කියන්නේ මෙයා මගින් මෙයා මත කාර්ය කරනවා කියන එක. පහළට ඇද වැටෙන්නේ නැත්තේ මෙයා සතු ශක්තිය නිසා. ඇද වැටෙන්නේ නැතුව මෙහෙම යනවා. හැබැයි මෙයාගේ ශක්තිය හානි වුණොත් පෘථිවිය දෙසට ලං වෙයිද පෘථිවියෙන් ඈතට ලං වෙයිද? අන්න ඒක තමයි පුතේ මුළු ශක්තිය ඍණ ධනද කියන එක වැදගත්. පුතේ මුළු ශක්තිය ඍණ කියන්නේ මෙයා මගින්නේ මෙයා මත කාර්ය කරන්නේ. එතකොට මේ ශේෂ්ත්‍රය දෙසටනේ යන්නේ. පොළවටනේ යන්නේ. එහෙනම් මොන හරි හේතුවක් නිසා චන්ද්‍රිකාවේ ශක්තිය හානි වුණොතින් මෙයා මගින් මෙයා මත කාර්ය කරලා මෙයා ලං කරගන්න. එහෙනම් ශක්තිය හානි වුණොතින් අරය අඩු වෙනවා. කක්ෂීය අරය අඩු වෙනවා. කක්ෂීය අරය අඩු වෙන්නේ හානි වෙනකොට මෙයා මගින් තමයි කාර්ය කරන්නේ. මෙයා මගින් කාර්ය කරනවා කියන්නේ මෙයා ලං වෙනවා. ලං වෙනවා කියන්නේ කක්ෂීය අරය අඩු වෙනවා. දැන් හදිසියෙන්වත් මොන නිකමට හිතන්න මහා බ්‍රහ්මයා ලෝකෙම වවනකොට චන්ද්‍රිකාවේ ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය දාන වුණා කියලා. මුළු ශක්තිය විභව ශක්තියනේ චන්ද්‍රිකාවේ මුළු ශක්තිය දාන වුණා කියලා. මෙතන මුළු ශක්තිය දාන වුණා නම් මොකද? ශේෂ්ත්‍රයට එරිව කාර්ය කරන්නේ. ඒතර මෙයාගේ ශක්තිය හානි වුණොත් මොකද වෙන්නේ? මෙයාගේ ශක්තිය හානි වුණොත් පුතේ මෙයාගේ ශක්තිය හානි වුණොත් මෙහෙට ඇදගෙන වැටෙනව වෙනකොට ශේෂ්ත්‍රයට එරිව කාර්ය කළා මේ පැත්තට යනවා. නේ? එහෙම වෙන්නේ නැහැ නේ. දැන් කක්ෂගත වෙලා තියෙන මොන හරි වස්තුවක් ශක්තිය හානුනොත් පොළවටනේ ඇදගෙන වැටෙන්නේ. දැන් මුළු ශක්තිය දනවනවා නම් ඈතට යනවා. එහෙම වුණා නම් මරු ඔය පාර්ලිමේන්තුවේ ඉන්න හොරු ටික චන්ද්‍රිකාවක දාලා උඩ යවල බොරුවක් කියනවා. චන්ද්‍රිකාවේ ශක්තිය නැත්තරම නැති කරනවා. එතකොට මොකද වෙන්නේ? එහෙම වුණා නම් අභ්‍යවකාශයටම යනවා. දෙයියනේ හිමවත් වෙන්නේ නැහැ නේ. මහා බ්‍රහ්ම අපරාධයක් කරලා. එතකොට එහෙනම් චන්ද්‍රිකාවේ මුළු ශක්තිය ඍණ කියන්නේ මෙයා මගින් කාර්ය කරන ශක්තිය ආරණ පෘථිවිය දෙසට යනවා. කක්ෂීය අරය අඩු වෙනවා. අපි දන්නවා කක්ෂීය වේගය v සමානයි gm බෙදී මාර්ගයේ වර්ගමූල. මෙතන මේ gm බෙදී මාර්ගයේ වර්ගමූල. ඉතින් මෙයා නියතයි මෙයා නියතයි. ඉතින් කක්ෂීය අරය අඩු වෙනකොට කක්ෂීය වේගය වැඩි වෙනවා. එහෙනම් චන්ද්‍රිකාවක සතු මුළු ශක්තිය හානි වෙනකොට කක්ෂීය අරය අඩු වෙනවා. කක්ෂීය වේගය වැඩි වෙනවා. ඉස්සර කාලේ විභාග ප්‍රශ්නයකටත් ඕක අහලා තිබුණා. එතෙන්දී උත්තරේදී ගන්න පුළුවන්. කක්ෂීය අරය අඩු වෙනවා. කක්ෂීය වේගය වැඩි වෙනවා. හේතුව අහලා තිබුණේ නැද්ද? මේ අවුරුදු හේතුව ඇහුවොත් කක්ෂීය අරය අඩු වෙන්නේ. ශක්තිය අඩු වෙනකොට ශේෂ්ත්‍රයේ මගින් කාර්ය කරන නිසා ශක්තිය අඩු වෙනවා. මුළු ශක්තිය ඍණ ඒ කියන්නේ ශේෂ්ත්‍රයේ මගින් කාර්ය කරන ශක්තිය අඩු වෙනවා. ඉතින් R අඩු වෙනකොට මේ සමීකරණයට අනුව R අඩු වෙනකොට කක්ෂීය වේගය වැඩි වෙනවා. අපි ඔක ලියන්න. රතු පෑනෙල් ලියන්න. කියවනේ මුළු ශක්තිය ඍණ වීමෙන් අදහස නැත්තම් තේරුම කියලා රතු පෑනෙල් ලියා ගන්න.
චන්ද්‍රිකාව මත ශේෂ්ත්‍රයේ මගින් කාර්ය කරන බවයි. චන්ද්‍රිකාව මත ශේෂ්ත්‍රයේ මගින් කාර්ය කරන බවයි. චන්ද්‍රිකාව මත ශේෂ්ත්‍රයේ මගින් කාර්ය කරන බවයි. අරනේ කාර්ය කරන බවයි. මේ නිසා කුමන හෝ හේතුවක් මත චන්ද්‍රිකාවේ ශක්තිය හානි වන්නේ නම් පෘථිවිය මගින් කාර්ය කරයි. චන්ද්‍රිකාව පෘථිවිය දෙසට ඇද ගන්නා නිසා කක්ෂීය අරය අඩු වේ. මෙවිට v සමාන gm බෙදී මාර්ගයේ වර්ගමූල අනුව r අඩු වන විට v වැඩි වේ. එනම් කක්ෂීය වේගය වැඩි වේ. කක්ෂීය වේගය වැඩි වේ. හරි. ලියගන්න ඊළඟ අනුමාත්‍රකාව. භූ ස්ථාවර චන්ද්‍රිකා. හරි. ලියවන්නේ භූ ස්ථාවර චන්ද්‍රිකා. හරි. අවසාන එක මෙතනින් පස්සේ තියෙන්නේ ගැටලු ටික විසඳන ඉගෙන. ඇත්තම කිව්වොත් ගැටලු විසඳන වීඩියෝස් දෙකක් හදලා ඉවරයි මේ වෙනකොට. මේක අප්ලෝඩ් කරපු ගමන්ම ඊළඟ දෙකත් ඔයගලන්ට බලන්න පුළුවන්. මේකෙන් පස්සේ මේක කරපු ගමන්ම එතකොට මෙතනින් තියරි ඉවරයි. තියරි ඉවර නිසා ගැටලු විසඳන වීඩියෝස් අනිවාර්යෙන් කරන්න. ටියුට් එකේ ප්‍රශ්න විසඳන්න හරිම සරලයි. වේගෙන් කරලා තියෙනවා. මට තියෙන වීඩියෝ දෙකක ප්‍රශ්න 30ක් 35ක් විතර බහුවර්ණ කරලා තියෙනවා. හරිම ලේසියි පුතේ. වේගෙන් කරගෙන යන්න පුළුවන්. හිතන්න මේක පෘථිවිය කියලා. මේ පෘථිවිය සමකය කියලා. මේ සමකේ වටා පෘථිවිය භ්‍රමණය වෙනවා. ඒ භ්‍රමණය වෙන කෝණික ප්‍රවේගය ඔමේගා ආවර්ත කාලය t. t සමානයි කොච්චරද? පෘථිවිය වටා භ්‍රමණය වෙන ආවර්ත කාලය වෙන්නේ පැය 24යි. ඔන්න පුතේ මෙන්න මේ සමකයේ මත මෙන්න මෙතන තමයි අපි තුමනේ මේ මම ඉන්න තැන. මෙන්න මෙතෙන්ට හරි කෙලින් ඉහළින් අපි චන්ද්‍රිකාවක් කක්ෂගත කරන ස්කන්ධයෙන් වෙච්ච. ඒතර චන්ද්‍රිකාවේ කක්ෂය R. ඒතර මෙහෙම කක්ෂයක් තියෙන. චන්ද්‍රිකාව භ්‍රමණය වන වෘත්තාකාර පතයක චලිත වන අතර පරිභ්‍රමණය වන කෝණික ප්‍රවේගයකුත් තියෙනවා ආවර්ත කාලයකුත් තියෙනවා. පුතේ දැන් මේ අංශුව මෙතන ඉඳලා මෙතෙන්ට එද්දී ඒ කියන්නේ මම ඉන්න ලක්ෂ්‍යය මෙතන ඉඳලා මෙතෙන්ට එද්දී මෙන්න මේ චන්ද්‍රිකාවත් මෙතන ඉඳලා මෙතෙන්ටම එන්න නම් එනවා නම් ඒ කියන්නේ මම ඉන්න තැන පෘථිවි මේ සමකය මත ඉන්නේ හරියටම සමකය මත මේ පැත්තට භ්‍රමණය වෙනව දක්ෂිණාවර්තව මෙන්න මේ මම ඉන්න තැන පෘථිවිය භ්‍රමණය වෙලා මම ඉන්න තැන මෙතන ඉඳලා මෙතෙන්ට එද්දී මේ චන්ද්‍රිකාවත් මෙතන ඉඳලා මෙතෙන්ට එනවා නම් මට හරි කෙලින් ඉහළින් නේද හැමතිස්සෙම චන්ද්‍රිකාවත්. එතකොට මේ චන්ද්‍රිකාව මේ පොළොව මත ලක්ෂයකට හරියටම ස්ථාවර වෙලා නේද පුතේ? එතකොට නැවත වතාවක් මෙහෙම ගත්තොත් පෘථිවිය භ්‍රමණය වෙලා මං ඉන්න තැන මෙතෙන්ට එද්දි චන්ද්‍රිකාවත් හරියට මෙතෙන්ට ගිහිල්ලා තියෙනවා. මොකක්ද වෙන්නේ? මේ චන්ද්‍රිකාව මේ පොළොව සමග ස්ථාවර වෙලා. එහෙනම් ඔන්න ඔය විදියට මෙන්න මේ ලක්ෂය මේ වම් අතින් පෙන්ලා තියෙන ලක්ෂය මෙහෙම තියෙද්දි මෙන්න මේ විදියටම හරියට මේගොල්ලෝ භ්‍රමණය වෙනවා නම් මොකක්ද වෙන්නේ? මේ පොළව සමග මෙයා ස්ථාවර වෙලා. අන්න එවැනි චන්ද්‍රිකාවකට අපි කියනවා භූ ස්ථාවර චන්ද්‍රිකාවක් කියලා. ඇත්තටම වර්තමානයේ sannivedana කටයුතු කෙරෙන්නේ, පණිඩෝ මාරු කෙරෙන්නේ ඔය භූ ස්ථාවර චන්ද්‍රිකාවක් මගින් තමයි. ඒතර භූ ස්ථාවර චන්ද්‍රිකාවක කක්ෂයේ අරය නියතගයක්. ඒක හොයාගන්න පුළුවන්. අර t වර්ග සමානයි 4යි 5 වර්ග r ඝනය බෙදීම gm මේ සමීකරණයට ආදේශ කරලා මෙයා පැය 24යි 4 5 ආදේශ කරන්න. gm වෙනකොට සිම්පල් g r වර්ග ආදේශ කරලා මේ භූස්ථාවර මේ r සමානෙන් 6400 කිලෝමීටර වගේ පහුගිය විභාග ප්‍රශ්නවල තියෙනවා. ආදේශ කරාට පස්සේ මේ r විතර ලැබෙන්නේ. ඒ අනුව කක්ෂයේ අරය ලබා ගන්න පුළුවන්. කක්ෂයේ අරය දන්නවනම් මේ පෘථිවි අරය දන්නවනම් මෙන්න මේ උස අඩු කරාම පෘථිවියේ ඉඳලා කොච්චර උසකින්ද මෙයා තියන්න ඕන කියලා හොයාගන්න පුළුවන්. එවැනි ගැටලු විසඳලා තියෙනවා. ගැටලු විසඳන ටියුට් ටික කරන්න. ඒ වගේ ප්‍රශ්න වල තරම් විසඳලා තියෙනවා.
ඉතින් ඔන්නවෙනි චන්ද්‍රිකාවකට කියනවා භූස්ථාවර චන්ද්‍රිකාව. එහෙනම් භූස්ථාවර වෙන්නේ පෘථිවි ආවර්ත කාලයට චන්ද්‍රිකාවේ ආවර්ත කාලයේ සමාන නම් පමණයි. ඒ වගේම හරියටම සමකයට ඉහළින් මෙයා කක්ෂගත කරන්න. එහෙනම් සමකයට ඉහළින් කක්ෂගත කරන්නත් ඕන. චන්ද්‍රිකාවේ ආවර්ත කාලය පෘථිවියේ භ්‍රමණ ආවර්ත කාලය පෘථිවි ආවර්ත කාලයට සමාන නම් මොකක්ද වෙන්නේ? එතන භූස්ථාවර චන්ද්‍රිකාවක් ඇති වෙනවා. ඇඳ ගන්න රූපේ. ඇඳලා මෙහෙම ලියන්න. චන්ද්‍රිකාවක් සමකයට ඉහළින් කක්ෂගත කරයි. සමකයට ඉහළින් කක්ෂගත කරයි. චන්ද්‍රිකාවේ ආවර්ත කාලය පෘථිවියේ ආවර්ත කාලයේ වන පැය 24ට සමාන වන පරිදි සකස් කරන ලද නම් පැය 24ට සමාන වන පරිදි සකස් කරන ලද නම් එම චන්ද්‍රිකාව භූස්ථාවර චන්ද්‍රිකාවක් වේ. कैपिटल T समान है 24 පැය. कैपिटल R समान है 6400 किलोमीटर. कैपिटल R කියන්නේ පෘථිවි ආරය. कैपिटल R समान है 6400 किलोमीटर. සහ ජීහියාගේ ආදේශ කර විට භූස්ථාවර චන්ද්‍රිකාවක කක්ෂයේ අරය සිම්පල් R ලැබේ. භූස්ථාවර චන්ද්‍රිකාවක කක්ෂයේ අරය සිම්පල් R ලැබේ. සිම්පල් R ඍණ කැපිටල් R මගින් භූස්ථාවර චන්ද්‍රිකාවකට පෘථිවි පෘෂ්ඨයේ සිට ඇති උස සොයාගත හැකිය. පෘථිවි පෘෂ්ඨයේ සිට ඇති උස සොයාගත හැකිය. හරි පුතේ. ඉතින් ඔගේ තව තියෙනවා කෙප්ලර් නියම කියලා කතන්දර වගේක් ඒව සිලබස් එකේ නැහැ. නමුත් අර මම ගැටලු විසඳනකොට රචනා ගැටලු විසඳනකොට ඔය කෙප්ලර් නියම ගැනත් පුංචි අවබෝධයක් ලබා දෙනවා. ඒ අවබෝධය ලබා දෙන්නේ ඔබේ අවබෝධය පිණිස. හරි. එහෙනම් පුතේ මෙතනින් ගුරුත්ව ශේෂ්ත්‍ර සිද්ධාන්ත වීඩියෝ කොටස් ටික අවසන්. දැන් තියෙන ගණන් හදන එක. දැන් ඉතින් දෙයනේ කියලා ටියුට් එකේ ගණන් ටික හදන්න. ඊට පස්සේ විභාග ගැටලු ටික අපි විසඳමු.